හරි. බලන්න 21 වෙනි ගාන. X නැමැති කාබනික සංයෝගයේ බ්‍රේඩි ප්‍රතිකාරකය සමග තැඹිලි පැහැති අවක්ෂේපයක්. පුතේ බ්‍රේඩිත් එක්ක තැඹිලි පාට අවක්ෂේපයක් දෙන්න නම් කවුරු හරි කෙනෙක් අනිවාර්යයෙන්ම දන්නවා. හරි. කවුරු හරි කෙනෙක් බ්‍රේඩිත් එක්ක තැඹිලි පාට අවක්ෂේපයක් දෙන්න නම් ඒකේ අනිවාර්යයෙන්ම ඇල්ඩිහයිඩ් කොටසක් හෝ කීටෝන කොටසක් ඉන්න ඕන. එහෙනම් කවුරු හරි බ්‍රේඩිත් එක්ක තැඹිලි පාට අවක්ෂේපයක් දෙන්න පුළුවන් කට්ටිය බලමු. මෙයාට පුළුවන් පුතේ මොන කොටසක් තියෙනවද? ඇල්ඩිහයිඩ් කොටසක් තියෙනින්ද පුළුවන්. මෙයාට පුළුවන් පුතේ බ්‍රේඩිත් එක්ක තැඹිලි පාට අවක්ෂේපයක් දෙන්න මෙන්න මේ කීටෝන කොටස තියෙන ඉඳා. මෙයාටත් පුළුවන් පුතේ ඇල්ඩිහයිඩ් කොටසකුත් තියෙනවා, කීටෝන කොටසකුත් තියෙනවා. ඒකින්ද පුළුවන්. මෙයාටත් පුළුවන් පුතේ බ්‍රේඩිත් එක්ක තැඹිලි පැහැති අවක්ෂේපයක් දෙන්න මෙන්න මේ ඇල්ඩිහයිඩ් කොටස තියෙනින්ද. මේ සංයෝග හතරම එහෙනම් බ්‍රේඩිත් එක්ක තැඹිලි පැහැති අවක්ෂේපයක් දෙනවා. බ්‍රේඩිත් එක්ක තැඹිලි පැහැති අවක්ෂේප දෙන්න නම් ඇල්ඩිහයිඩයක් හෝ කීටෝනයක් වෙන්න ඕන. ඊළඟට තැඹිලි පැහැති අවක්ෂේපයක් ලබා දෙන අතර ටොලරන්ස් ප්‍රතිකාරකයේ ඔක්සිහරණය කරයි. පුතේ ඔයා දන්නවද දන්නේ ටොලරන්ස් ප්‍රතිකාරකයේ ඔක්සිහරණය කරන්න පුළුවන් කවුරු හරි ඇල්ඩිහයිඩ් එකකට මේ සිල්ව ඇමෝනියා කාණ්ඩ දෙකයි හරි සිල්ව ඇමෝනියා කාණ්ඩ දෙකයි 1+ වානේ ටොලරන්ස් කියන්නේ ටොලරන්ස් එකතු කරාම පුතේ කවුරු හරි ඇල්ඩිහයිඩ් එකකට මෙන්න මේ ඇල්ඩිහයිඩ් කොටස කාබොක්සිලික් බවට පත් වෙන අතර ඔය ටොලරන්ස් වල ඉන්න සිල්ව අයනය හරි රිදී පැහැති කැඩපතක් ලෙස තැන්පත් වෙනවා. මෙයා රිදී කැඩපතක් ලෙස තැන්පත් වෙන අතර මෙයා මොකක් වෙන්නේ මේ ඇල්ඩිහයිඩය ඔක්සිකරණයට ලක් වෙනවා. ඇල්ඩිහයිඩය ඔක්සිකරණය වෙනවා. මෙයාගෙන් රිදී පැහැති කැඩපතක් ලබා දෙනවා. එතකොට පුතේ ත්‍රිත්ව බන්ධනයකට දැම්මොත් ඔයා දන්නවද දන්නේ ඔය සිල්ව ඇමෝනියා කාණ්ඩ දෙකයි 1+ අග්‍රස්ත ඇල්කයිනයකට මේ කෙළවරේ තියෙන ත්‍රිත්ව බන්ධනයේ කෙළවරේ තියෙන ඒ මෙන්න මේවට කියනවා අග්‍රස්ත ඇල්කයිනනේ. මේ ත්‍රිත්ව බන්ධනයකට බැඳුණු කාබන් කෙනෙක්ට හයිඩ්‍රජන් කෙනෙක් බැඳලා ඉන්නවා නම් මේවට කියනවා අග්‍රස්ත ඇල්කයින. ඒවට විතරක් කොපර් සිල්ව ඇමෝනියා කාණ්ඩ දෙකයි හරි සිල්ව ඇමෝනියා කාණ්ඩ දෙකයි 1+ හරි මේක එකතු කරාම පුතේ අපිට මෙන්න මේ වගේ සුදු පැහැති අවක්ෂේපයක් තමයි ලැබෙන්නේ. මේකදී ඔක්සිකරණ ක්‍රියාවලියක් නෙමෙයි ලැබෙන්නේ. මේකදී ලැබෙන්නේ සුදු පැහැති අවක්ෂේපයක්. ඔන්න ඕක දන්නව නම් ගොඩක් දරුවන්ට මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. ඇල්ඩිහයිඩ් එකකට දැම්මහම මොකෝ වෙන්නේ? මේ ඇල්ඩිහයිඩ් ඔක්සිකරණය වෙලා අපිට රිදී පැහැති කැඩපතක් දෙනවා. රිදී කැඩපතක් දෙනවා. මෙයාගෙන් රිදී පැහැති කැඩපතක් ලබා දෙනවා. ත්‍රිත්ව බන්ධනයකටත් දැම්මොත් ප්‍රතික්‍රියාවක් නම් වෙනවා. හැබැයි ලබා දෙන්නේ සුදු පැහැති අවක්ෂේපයක්. මේකදී ඔක්සිකරණ ඔක්සිහරණ ප්‍රතික්‍රියාවක් වෙන්නේ නැහැ. හරි මේ කාබන්ගේ ඔක්සිකරණාංකය හැමමයි. හරි ධන එක අවස්ථාවේදී මේ කාබන්ගේ ඔක්සිකරණාංකය මෙතනදී තියෙන්නේ ඍණ 1 මෙතනට යද්දි පුතේ ඍණ 1 ඔක්සිකරණ ඔක්සිහරණ වෙනසක් වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. එතකොට ත්‍රිත්ව බන්ධනයකට දැම්මහම ඔක්සිකරණ ඔක්සිහරණ ප්‍රතික්‍රියාවක් වෙන්නේ නැහැ. හැබැයි ප්‍රතික්‍රියාවක් වෙනවා. මේකද කියනවා ටොලරන්ස් ප්‍රතිකාරකයේ ඔක්සිහරණය කරයි. ඔක්සිහරණය කරන්න පුළුවන් පුතේ මේ ඇල්ඩිහයිඩ් කොටස ඉන්න හින්දා. මෙයාට බෑ පුතේ කීටෝන කොටසක් සහ ත්‍රිත්ව බන්ධනයක් ඉන්නේ. මේකෙදි පුතේ ප්‍රතික්‍රියාවක් නම් වෙනවා. මෙන්න මේ වගේ එකක්. හැබැයි මේක ඔක්සිහරණයක් නම් නෙවෙයි. හරි ප්‍රතික්‍රියාවක් වෙන බව ඇත්ත. මේක ඔක්සිහරණයක් නම් නෙවෙයි. ඒකෙන්ද ඒ පිළිතුර ගන්නත් බෑ. මෙයාගේ පුතේ ඇල්ඩිහයිඩ් කොටසක් තියෙනවා. හරි ඒකෙන්ද මෙයාට පුළුවන්. හරි ඇල්ඩිහයිඩ් කොටසක් තියෙනවා. මෙයාගේ ඇල්ඩිහයිඩ් කොටසක් නැහැ. කීටෝන කොටසක් තියෙනින්දා ටොලරන්ස් ප්‍රතිකාරකයත් එක්ක ක්‍රියාත්මක වෙන්න බැහැ. නම් බ්‍රේඩිත් එක්කත් ඇඹිලි පාට අවක්ෂේපයක් දීලා ටොලරන්ස් එක්කත් ඔක්සිහරණ ක්‍රියාවලියකට දායක කරන්න පුළුවන් කෙනා තමයි A සහ C. එතකොට පිළිතුරු අංක 2. එතකොට අපිට තෝරන්න වෙන පිළිතුරු අංක 2. හරි. පුතේ 22 වෙනි බහුවර්ණය නේ 22 වෙනි බහුවර්ණ ප්‍රශ්නෙට යන්න කලින් පුතේ 22 වෙනි බහුවර්ණ ප්‍රශ්නේ හැදිලා තියෙන්නේ මෙන්න මේ කොටස් තුනේ එකතුවෙන්. මෙන්න මේ තුන් දෙනාගේ එකතුවෙන් තමයි පුතේ 22 වෙනි බහුවර්ණ ප්‍රශ්නේ හැදිලා තියෙන්නේ. මේ ප්‍රතික්‍රියා ටික දන්න දරුවෙක්ට අවුලක් නැහැ. ඔයා දන්නවා පුතේ ඔයා දන්නවා මේ වගේ කෙනෙක්ට පුතේ මේ ඇල්කයිල් හේලයිඩ් එකට ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරාම පුතේ මෙන්න මේ ඇල්කයිල් හේලයිඩේ හරි මෙන්න මේ ඇල්කයිල් හේලයිඩේ Cl එකක් මොකක් බවට පත් වෙනවද? OH එකක් වෙනවා. ඇල්කයිල් හේලයිඩ් එකට ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරාම මේ Cl එකක් කවුරු වෙනවද? OH එකක් බවට පත් වෙනවා. හැබැයි ඔයා දන්නවා බෙන්සීන්ට ඍජුව බැඳිලා ඉන්න Cl එකට ජලීය KOH එකතු කරාම කවදාවත් පුතේ අපිට මෙහෙම මේ වගේ සංයෝගයක් ගන්න බෑ. හොඳට මතක තියාගන්න. බෙන්සීන්ට ඍජුව බැඳිලා ඉන්න Cl කෙනෙක්ට ජලීය
ජලීය තනක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හරි ජලීය KOH හරි මොනවා හරි එකතු කරාට අපිට OH එකක් ගන්න බෑ. හැබැයි මේ වගේ නම් පුළුවන්. මේ Cl එකක් OH කරන්න පුළුවන්. ඊළඟට දැනගන්න ඕන පුතේ මෙන්න මේ වගේ එස්ටරයක් බිඳින විදිය. පුතේ එස්ටර බිඳින්න පාවිච්චි කරන්න පුළුවන් ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා රත් කරන්න පුළුවන්. ජලීය සාන්ද්‍ර සල්ෆියුරික් දාලා පුළුවන්. මේ කවුරු දැම්මත් පුතේ එස්ටර බිඳෙන්නේ මෙන්න මෙතනින්. බිඳෙද්දි මතක තියාගන්න කෙටි ක්‍රමයක් මම කියලා දීලා තියෙයි. එස්ටරයක් බිඳෙද්දි පුතේ මෙන්න මෙතනට ජලාණුවක් සෙට් වෙනවා. හරි? මුලින් හිතන්න එහෙමයි. ජලාණුවක් සෙට් වෙද්දි පුතේ ජලාණුවේ මේ CO කොටස තියෙන්නේ. මෙන්න මේ CO කොටසට පුතේ ජලාණුවේ OH කෑල්ල එනවා. මේ CO පැත්තට ජලාණුවේ OH කෑල්ල එනවා. අනිත් තැනට H එක එනවා. එතකොට අපිට මේකේ පළ දෙක විදියට හම්බෙනවා. මෙන්න මේ කාබොක්සිලික් අම්ලෙකුයි හරි මම මේ හරිය ලියන්න මේ විදිහට අපිට කාබොක්සිලික් අම්ල මේ කොටසට OH කැල්ල ඇමිනෙනවා මේ OH කොටසයි ඊළඟට මේ විදිහට ෆීනෝල කොටසකුයි එනවා දැන් පුතේ මෙහෙම පළ ලියලා වැඩක් නැහැ ඔයා දන්නවා තව මාධ්‍යයේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නේ දැම්මේ මෙන්න මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මේවත් එක්ක ප්‍රතික්‍රියා කරනවද කියලා බලනවා පුතේ මෙන්න මේ කාබොක්සිලික් අම්ල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ක්‍රියාත්මක වෙලා මෙන්න මේ විදිහට ලවණය සහ ඊළඟට මෙන්න මෙයා ක්‍රියාත්මක වෙලා මෙයාගේ ලවණය ලබා දෙනවා. එතකොට ඔන්න ඕක තමයි ගොඩාක් ළමයි. එතකොට අන්තිම ඵල විදියට මේව නෙමෙයි එන්න ඕන මේක බිඳ වැටිලා මෙන්න මේ දෙක. සමහර ළමයි දන්නේ නැහැ. මතක තියාගන්න දැන් පුරුදු වෙන්න. එස්ටර ඒමයිඩ බිඳිද්දි හරි ඒමයිඩයක් බිඳිද්දි මේ විදියට පුරුදු වෙන්න. හරි එස්ටරයක් බිඳිද්දිත් මේ විදියටම. හරි දැන් මේ තියෙන්නේ එස්ටරයක් නේ. ෆීනෝලික් එස්ටරයක් කොහොම කරන්නේ? එස්ටර හරි ඒමයිඩ හරි බිඳිද්දි ජලාණුවක් සෙට් වෙන්නේ. මෙතනට OH එකක් මෙතනට H එකක්. ඊට පස්සේ ඵල දෙක ලියලා බලනවා එකතු කරන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නම් එයත් එක්ක මේවා ප්‍රතික්‍රියා වෙනවද කියලා. ඔය ටික තමයි මේකෙදි බලලා තියෙන්නේ. එහෙනම් සර් මේකට වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා රත් කරාම මුලින්ම එස්ටර කොටස මෙතනින් බිඳෙනවා. බිඳුනහම දැන් ළමයි දන්නවා සර් මේ වගේම එස්ටරයක් නේ බිඳිලා තියෙන්නේ. එහෙනම් මේකේ ඵලයක් විදියට ළමයි බලනවා. හරි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඉන්න ඕනේ. සර් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක මේ Cl ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ බලන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලට බෙන්සීන් බැඳිලා ඉන්න OH ක්‍රියාත්මක වෙලා OH වෙන්නේ නැහැ. Cl OH එක ක්‍රියාත්මක කළා මෙතනට OH එන්නේ නැහැ. එහෙනම් මෙතන ඵලය Clම තමයි. එතකොට මෙතනින් පුතේ බලන්න මේ බිඳිලා කවුරු බවට පත් වෙන්න ඕනේ? ලවණය බවට පත් වෙන්න ඕන. හරි. මෙතනින් මේ විදියට ලවණය බවට පත් වෙන්න ඕන. මේක කලින් මම ලියලා දුන්නානේ. හරි. එතකොට මෙතනින් බලන්න මේ කෙලවරකට බැඳිලා තියෙන Cl එකකට ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මොත් මොකෝ වෙන්නේ? මෙතනින් කැඩෙනවනේ. මෙතනින් කැඩුනහම පුතේ මෙයා OH වෙනවා. මෙතන CH2 වෙනවා. මෙතන CH2 වෙනවා. මෙතනින් ලැබෙන ඵලය මොකක් වෙන්න ඕනේ පුතේ? මෙයාගේ මේ විදියට ලවණය එන්න ඕන. හරි. ඔන්න ඵල දෙක. මේක හරියට දන්නව නම් මේක සහ මේක අපිට ගොඩනගා ගන්න හරි ලේසි. හරි. කොහොමද මං කරේ කියන එක හොඳට මතක තියාගන්න ඕනේ. දැන් දරුවෙක්ට එකපාරවම ගන්න බැරි නම් මෙහෙම කරන්න. හරි. මෙයා මෙහෙම කැලි දෙකකට කඩා ගන්න බලන්න. අර මං කිව්ව විදියට ජලාණුවක් දාලා දැන් එකපාර ගන්න බැරි දරුවෙක් සර් මෙහෙම ජලාණුවක් දැම්මාම මේකට මෙතනින් කැඩෙද්දි ජලාණුවක් නේ සෙට් වෙන්නේ. එහෙනම් මේ පැත්තට OH එකක් මේ පැත්තට H එකක්. මෙතනින් බිඳෙන්නේ. හරි ඔතනින් බිඳුණා. එහෙනම් සර් මේ පැත්තට OH එකක් මෙතනින් H එකක්. එහෙනම් OH එක මෙතනට මෙහෙම OH එකක් මෙතනට Cl එකක්. දැන් මාධ්‍යයේ ඉතුරු වෙලා ඉන්න ටික මේ කට්ටියත් එක්ක ප්‍රතික්‍රියා වෙනවද කියලා බලනවා. හරි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක මෙයා ප්‍රතික්‍රියා වෙන්නේ නැහැ. මෙයා ප්‍රතික්‍රියා වෙලා ලවණය ඇති කරනවා මේ ලවණය. මෙයා ක්‍රියාත්මක වෙලා සෝඩියම් අයනය මෙයා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හරි. ඔන්න ඔය ටික මතක තියෙනවා. තව විභාගෙට ගියාම වැදගත්ම එකක් තමයි මධ්‍යසාර පුතේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියාවක් වෙන්නේ නැහැ. හරි. මධ්‍යසාර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියාව වෙලා ළමයි හිතන් ඉන්නේ මධ්‍යසාර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියාව වෙලා මේ විදිහේ පළ හදයි කියලා. එහෙම පළ හදන්නේ නැහැ. ඒවා දැනන් ඉන්න ඕනේ. එතකොට පිළිතුරු අංක 2 22ට 2 හරි 23 වෙනි එක්කෙනා මේක ගොඩාක් දරුවෝ වරද්දන එක්කෙනෙක් පුතේ මේ තියෙන පිළිතුරු කොටස් හරි මේ තියෙන පිළිතුරු හරි 23 වෙනි එක්කෙනා මේකෙදි අහනවා ඇමෝනියම් මාධ්‍යයේදී මේ ඇමෝනියා මාධ්‍යයේදී H2S යැවීමෙන් අවක්ෂේප කරගත නොහැකි නැත්නම් හඳුනාගත නොහැක්කේ ඇමෝනියා මාධ්‍ය H2S අවලා මේ දෙල්ල වෙන් කරගන්න බැරි දෙන්න කවුද අහනවා හරි ඇමෝනියා මාධ්‍ය H2S අවලා පුතේ කෙස් ගහට මතක තියාගන්න විශ්ලේෂණ දෙකේදී හරි විශ්ලේෂණ දෙකේදී පුතේ යවන්නේ ආම්ලික මාධ්‍යයකදී H2S එතකොට අවක්ෂේප වෙනවා 10 දෙනෙක් විශ්ලේෂණ 4ේදී පුතේ යවන්නේ හරි බාෂ්මික මාධ්‍යයකදී නැත්නම් ඇමෝනියා මාධ්‍යයේදී
H2S. ඔයා හොඳට මතක තියාගන්න පුතේ මේ එතකොට අවක්ෂේප වෙනවා සල්ෆයිඩ් 4ක් මෙතකොට 10ක්. පුතේ ඔයා මේ සමහර දරුවන්ට මේ කතාව තේරෙන්නේ නැහැ. මොකක්ද දන්නවද පුතේ? මේකෙදි අවක්ෂේප වෙන්නේ අඩු සල්ෆයිඩ් යටතේ. විශ්ලේෂණ දෙකේදී අවක්ෂේප වෙන්නේ අඩු සල්ෆයිඩ් අයන සාන්ද්‍රණයකදී. මෙයාගේ අවක්ෂේප වෙන්නේ පුතේ වැඩි සල්ෆයිඩ් අයන සාන්ද්‍රණයකදී. අපි හිතමු මෙහෙම මෙයාගේ සල්ෆයිඩ් අයන සාන්ද්‍රණය 100ක් විතර කියලා හිතමු. මෙයාගේ සල්ෆයිඩ් අයන සාන්ද්‍රණය 1000ක් කියලා හිතමු. ඔන්න බොරුවට. එහෙනම් පුතේ අපි හිතමු ඔන්න බොරුවට ගමු මං කවුද කොපර් සල්ෆයිඩ් කියන එක්කෙනා. සාමාන්‍ය පුතේ කොපර් සල්ෆයිඩ් කියන එක්කෙනාගේ මෙහෙම KSP ට ප්‍රකාශනය ලිව්වහම කොපර් 2+2යි මේ S2 තිනේ. එතකොට පුතේ KS අවක්ෂේප වෙන්න නම් කාගේ හරි අයනික ගුණිතය හරි අයනික ගුණිතය මොකක් වෙන්න ඕනේ? ද්‍රාව්‍යතා ගුණිතය ඉක්මවන්න ඕන තමයි අවක්ෂේප වෙන්නේ. අපි හිතමු මෙයාගේ KSP යගේ 100යි කියලා. හරි අපි හිතමු කොපර් සල්ෆයිඩ් අයන සාන්ද්‍රණය 100යි. කොපර් සල්ෆයිඩ් අයන සාන්ද්‍රණය 50යි. සල්ෆයිඩ් අයන සාන්ද්‍රණය අපි හිතමු මේක KSP යගේ 2000යි කියලා. KSP යගේ මම බොරුවට මේ ළමයට තේරුම් ගන්න. 2000යි. මේකේ අපි හිතමු සල්ෆයිඩ් අයන සාන්ද්‍රණය 100 නම් මෙයා අවක්ෂේප වෙන්න අපි හිතමු කොපර්ගේ සාන්ද්‍රණය 20යි කියලා හිතමු. මේ බොරු වගේ යන්න හොඳේ තේරුම් ගන්න. හරි මෙයා 100යි නම් එහෙනම් මෙයාගේ කොපර්ගේ අයන සාන්ද්‍රණය 20යි සල්ෆයිඩ් අයන සාන්ද්‍රණය 100යි. එතකොට මෙයා මොකෝ වෙන්නේ 2000යි නම් පුතේ KSP යගේ අයනවල සාන්ද්‍රණයට සමාන වෙලා මෙයා අවක්ෂේප වෙනවා. එතකොට සර් මේ දැන් මේක 4දී අවක්ෂේප වෙනවද නැද්ද කියලා කොහොමද තීරණය කරන්නේ? පුතේ මේ 4දී සල්ෆයිඩ් අයන සාන්ද්‍රණය 1000ක්ම තියෙනවා. ඉතින් සර් 100දිත් මේක අවක්ෂේප වෙනවා නම් මේක 1000ක් වුණොත් මොකෝ වෙන්නේ? කොපර් අයන සාන්ද්‍රණය 20යි කියලා හිතමු. සල්ෆයිඩ් අයන සාන්ද්‍රණය 1000යි. එතකොට මොකක් වෙලායි? කෙලින්ම 20000ක්ම වෙලා. ඉතින් 2000ක් වුණ ගමන් අවක්ෂේප වෙනවා නම් 20000ක් වුණාම මොකෝ වෙන්නේ? කොහොමත් අවක්ෂේප වෙනවා. ඒ කියන්නේ පුතේ විශ්ලේෂණ දෙකේ අවක්ෂේප වෙන ඔක්කොම විශ්ලේෂණ 4දී මොකෝ වෙන්නේ? අවක්ෂේප වෙනවා. හරි විශ්ලේෂණ දෙකේදී අවක්ෂේප වෙන ඔක්කොම විශ්ලේෂණ 4දී අවක්ෂේප වෙනවා. මම අර බොරුවට ওই කතාවක් කියලා දුන්නේ. හරි මොකද්ද විශ්ලේෂණ දෙකේදී අවක්ෂේප වෙන ඔක්කොම 4දී අවක්ෂේප වෙනවා. ඒ කියන්නේ අඩු සල්ෆයිඩ් යටතේ අවක්ෂේප වෙන කට්ටිය වැඩි සල්ෆයිඩ් වල සිරාවටම අවක්ෂේප වෙන්න ඉපයි. අඩු සල්ෆයිඩ් යටතේ අවක්ෂේප වෙනවා නම් වැඩි එකේදී කොහොමත් අවක්ෂේප වෙන්න ඕන. හරි ඒක ආයිති කතා දෙකක් නැහැ. හරි බලමු. හරි මේක බලමු. පුතේ සිංක් කියන එක්කෙනා සාමාන්‍ය විශ්ලේෂණ 4 එක්කෙනෙක්. එහෙනම් ඇමෝනියා සිල්වර් නයිට්‍රේට් එකේදී එන්නේ විශ්ලේෂණ 4 කට්ටිය නේ මෙයා අවක්ෂේප වෙනවා. හරි සිංක් සල්ෆයිඩ් මෙයාගේ පාට තමයි සුදු පාට අවක්ෂේපයක්. කෝබෝල්ට් සල්ෆයිඩ් නිකල් සල්ෆයිඩ් පුතේ කළු පාට අවක්ෂේපයක්. හරි මෙයාතුත් විශ්ලේෂණ 4 එක්කෙනෙක්. ඒකින්ද ඇමෝනියා මාධ්‍ය අවක්ෂේප වෙනවා. මේ දෙන්න වෙන් කරලා අඳුර ගන්න පුළුවන් පාට අණුව. මෙයාගේ සුදු පැහැයක් මෙයාගේ කළු පැහැයක්. මැග්නීසියම් පුතේ අවක්ෂේප වෙන්නේ නැහැ. මෙයා විශ්ලේෂණ 6ේදී විතර තමයි අවක්ෂේප කරගන්න පුළුවන්. මේකෙදි අවක්ෂේප වෙන්නේ නැහැ. හැබැයි කැඩ්මියම් අවක්ෂේප වෙනවා. කැඩ්මියම් සල්ෆයිඩ් විදිහට අවක්ෂේප වෙනවා. මෙයා විශ්ලේෂණ 2 එක්කෙනෙක්. හරි විශ්ලේෂණ 2 එක්කෙනෙක් කැඩ්මියම් මෙයා අවක්ෂේප කරගන්න පුළුවන්. ඒකින්ද පුතේ මෙයා අවක්ෂේප නොවෙන හින්දා මෙයා අවක්ෂේප වෙන හින්දා අපිට මෙයා වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. හරි කැඩ්මියම් සල්ෆයිඩ් කහ පැහැයක් තියෙන්නේ. හරි මෙයා අවක්ෂේප නොවෙනවා. මෙයා අවක්ෂේප වෙන හින්දා අපිට කියන්න පුළුවන් මෙයා මැග්නීසියම් තුයි මෙයා කැඩ්මියම් බවයි අපිට කියන්න පුළුවන් පැහැදිලිවම. එතකොට කොපර් සහ බිස්මස් ගත්තොත් පුතේ මේ දෙන්නා මේ කොපර් විශ්ලේෂණ 2 එක්කෙනෙක්. එහෙනම් අනිවාර්යයෙන්ම ඇමෝනියා මාධ්‍ය අවක්ෂේප වෙනවා. 2 කට්ටිය 4දිත් අවක්ෂේප වෙනවා. එහෙනම් මෙයා CuS මොන පාටේ? කළු පාටයි. මෙයා පුතේ බිස්මස් කියන්නේ විශ්ලේෂණ 2 එක්කෙනෙක්. මෙයාගේ පැහැයක් පුතේ කළු පාටයි යන්නේ. අපිට පුතේ මේ දෙන්නා වෙන් කරලා අඳුර ගන්න බෑ. හරි මේ දෙන්නගම පැහැය කළු පැහැය හින්දා පුතේ මේ දෙන්න අපිට වෙන් කරලා අඳුර ගන්න බෑ. මෙයා බිස්මස් මෙයා කොපර් කියලා අපිට කියන්න බෑ. දෙන්නගෙම ලැබෙන්නේ කළු පැහැති අවක්ෂේප. එතකොට ළමෙක් අහන්නේ සර් මේ දෙන්න විශ්ලේෂණ දෙවෙනි කාණ්ඩේ නම් ආම්ලික මාධ්‍යයකනේ H2S යවන්නේ. පුතේ ආම්ලික මාධ්‍ය අවක්ෂේප වෙන්නේ උන් බාෂ්මික මාධ්‍ය ලෝහෙත් අවක්ෂේප වෙනවා. හරි කතා දෙකක් නෑ. ක්‍රෝමියම් ගත්තාම පුතේ හරි ක්‍රෝමියම් ගත්තාම විශ්ලේෂණ 3 වෙනි කාණ්ඩෙක කෙනෙක්. හරි ක්‍රෝමියම්ගේ අවක්ෂේප නැහැ සල්ෆයිඩ් විදියට. කෝබෝල්ට් ගත්තොත් විශ්ලේෂණ 4 කෙනෙක් පුතේ මෙයා සල්ෆයිඩ් විදියට අවක්ෂේප වෙනවා. කවුද? කෝබෝල්ට් සල්ෆයිඩ් නිකල් සල්ෆයිඩ් වලට පුතේ කළු පැහැති සල්ෆයිඩ් තියෙන්නේ. ඒකෙන්ද අපිට වෙන් කරලා අඳුර ගන්න පුළුවන් මෙයාගේ කළු පැහැති සල්ෆයිඩයක්. මෙයා විශ්ලේෂණ 4 හින්දා අවක්ෂේප වෙනවා. සිංක් ගත්තාම පුතේ විශ්ලේෂණ 4 කෙනෙක්. ඔයා දන්නවා සිංක්ගෙන් සිංක් සල්ෆයිඩ් සුදු පැහැති අවක්ෂේපයක්.
කෝබෝල්ට් ගත්තාම කෝබෝල්ට් සල්ෆයිඩ් කළු පැහැති අවක්ෂේපයක් අපිට වෙන් කළා මෙයා අඳුර ගන්න පුළුවන්. පැහැ යනවා අපිට කියන්න පුළුවන්. හරි මේව පරීක්ෂණ නල දෙක සිංක් ධන දෙකයි කොපර් ධන දෙකයි මේ කෝබෝල්ට් ධන දෙකයිදී අපිට ඇමෝනියා මාධ්‍ය H2S වල කියන්න පුළුවන් කළු පැහැති අවක්ෂේපය ආවනම් කෝබෝල්ට් සුදු පැහැති අවක්ෂේපය නම් සිංක්. හැබැයි අපිට මෙයාගේ කියන්න බෑ. මෙයාගේ දෙන්නගෙම කළු පැහැති අවක්ෂේපින්ද කියන්න බෑ කියන පිළිතුරු අංක 3. හරි පිළිතුරු අංක 3. හරි 24 මේක සෑහෙන්න සංකීර්ණ ගානක් මේක ෆිසික්ස් වලට එන්නත් පුළුවන් ගානක්. මේකෙදි කියනවා මෙහෙම බාස්කට් එකක් අරගත්තා. හරි මේකට පුතේ එකතු කරනවා සාන්ද්‍රණීය 0.1ක් වන මේ සාන්ද්‍රණීය 1 මවුල ඝන ඩෙසිමීටරයට වෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් ඝන සෙන්ටිමීටර් 100ක්. හරි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් 100කුයි එම සාන්ද්‍රණයම තියෙන එම සාන්ද්‍රණය මේ කියන්නේ 1 මවුල ඝන ඩෙසිමීටරයට වෙන කවුද එකතු කරන්නේ HCl නේ HCl ඔව් HCl ද්‍රාවණයකින් 100කුයි එකතු කරනවා. හරි HCl වලින් 100කුයි. දැන් මට කියන්න එහෙනම් පුතේ මේකේ මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 100යි HCl 100කුයි එකතු කරාම මේකේ මුළු පරිමාව කොච්චර වෙන්න ඕනිය? අපි උපකල්පනය කරන්න ඕන මුළු පරිමාව වෙනස් වෙන්නේ නැහැ කියලා. එහෙනම් මේකේ මුළු පරිමාව ඝන සෙන්ටිමීටර් 200යි. 100 මිශ්‍ර කරාම 200යි. අපෙන් අහනවා මේකේ උෂ්ණත්වමානයක් දැම්මම මෙන්න මේ උෂ්ණත්වමානයේ පාඨාංකය හරි සාමාන්‍යයෙන් උෂ්ණත්වමානයේදී දැන් පරිවාරක බඳුනක් තුන මිශ්‍ර කරාම මේකේ පද්ධතිය තුල සිදුවන උෂ්ණත්වයේ සිදුවන වෙනස් වීම හරි පද්ධතියේ සිදුවන උෂ්ණත්වයේ වෙනස් වීම අපි පද්ධතියේ සිදුවන අපි හිතමු උෂ්ණත්වමානයක් දැම්මම උෂ්ණත්ව වෙනස් වීමක් හරි පද්ධතියේ සිදුවන උෂ්ණත්වයේ වෙනස් වීම මාරසීන් එක කොහොමද මේක කරන්නේ පුතේ ඔන්න මේකෙදි දරුවෙක්ට එන්න ඕන සර් මේ එකතු කරන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් භස්මයක්. ඔන්න දැන් වෙන ඔළුවට සර් මේ එකතු කරන්නේ අම්ලයක් නේ. හරි. එතකොට අපිට ඇති වෙනවා NaCl aqueous සහ H2O liquid. මේකෙදි වෙන්නේ මොකද? අම්ලයක් සහ භස්මයක් උදාසීනීකරණයට ලක් වෙලා. පුතේ අම්ලයේ සාන්ද්‍රණය කොච්චර? මේකෙදි පාවිච්චි කරපු අම්ලයෙන් කොච්චර මවුල් එකතු කරලායි? අම්ලයේ සාන්ද්‍රණය පුතේ 0.1යි. එහෙනම් මේකදී පාවිච්චි කරලා මේක ඇත්තටම උදාසීනීකරණයේදී වෙන ප්‍රතික්‍රියාව තමයි අම්ලයෙන් H දෙනවා, භස්මයෙන් OH දෙනවා, ජල මවුල කොච්චර හැදෙනවද කියලා බලනවා. හරි? මොකද්ද කතාව බලන්න. මේකෙදි පිටවෙච්ච තාප ප්‍රමාණය උදාසීනීකරණ ප්‍රතික්‍රියාවදී සර් තාපය පිට වෙන්න ඕනේ. අන්න තාපය පිට වෙනවා. අන්නේ තාපය තමයි පුතේ උෂ්ණත්වය ඉහළ නගින්න බලපාන්නේ. හරි. එහෙනම් පුතේ භස්මයේ සාන්ද්‍රණය 1යිනේ. එහෙනම් 1000ක් තුල මවුල 1යි නම් කොච්චර ප්‍රමාණයක් මිශ්‍ර කරනවද? මෙයාගේ සාන්ද්‍රණය මවුල ඝන ඩෙසිමීටර් 1යිනේ. 1000ක් තුල මවුල 1යි. සාන්ද්‍රණය කියන්නේ 1000ක් තුල තියෙන මවුල ගන්න. 1000ක් තුල මවුල 1යි නම් 100ක් තුල මවුල කොච්චරද පුතේ? මවුල 0.1යි. එහෙනම් භස්මයෙන් මවුල 0.1යි. ඔය විදිහටම ගණන් හදලා බැලුවම පුතේ අම්ලයේ එකත් එයි 0.1ක්. එහෙනම් ජලයේ මවුල කොච්චර තියෙනවනේ? ජලයේ මවුල 0.1යි. එහෙනම් අපි දන්නවා මේ ගානේ දීලා තියෙනවා පුතේ සම්මත උදාසීනීකරණ එන්තැල්පිය. සම්මත උදාසීනීකරණ එන්තැල්පිය කියලා කියන්නේ ජලයේ මවුල එකක් හැදුනොත් පුතේ 57යි කිලෝජූල් තාපයක් පිට වෙනවා නම් ඒක තමයි සම්මත උදාසීනීකරණය කියන්නේ. ජලයේ මවුල එකක් ආවොත් 57යි. මේ ප්‍රතික්‍රියාවේදී ජලයේ මවුල කොච්චරද? 0.1ක් ඇති වෙලා තියෙන නම් මේකෙදි පිට වෙන තාපය 5.7යි කිලෝජූල්. මේකෙදි කිලෝජූල් 5.7ක තාපයක් තමයි පිට වෙන්නේ. දැන් මේ ප්‍රතික්‍රියාවේදී පිට වෙන තාප ප්‍රමාණය හොයාගත්තා. කොහොම හොයාගත්තේ? සර් මෙතන සිදුවෙන්නේ උදාසීනීකරණ ප්‍රතික්‍රියාවක්. අම්ලයෙන් ලැබෙන H+ අයන මවුල 0.1ක්, භස්මයෙන් 0.1ක්. කොහොමද 0.1ක් ගත්තේ? සර් සාන්ද්‍රණය 1යි මවුල ඝන ඩෙසිමීටරයකින් 100කුයි මෙයාගෙන් 100කුයිනේ මිශ්‍ර කරන්නේ. හරි. දැන් පුතේ ඔන්න පිට වෙච්ච තාප ප්‍රමාණය හරි. ඔයා සමීකරණයක් දන්නවා Q සමානයි mc delta theta පිටවෙච්ච තාප ප්‍රමාණය සමානයි මිශ්‍රණයේ ස්කන්ධය මිශ්‍රණයේ විශිෂ්ට තාපධාරිතාවය සහ උෂ්ණත්ව වෙනසෙන් ගුණ කරාම පිටවෙන තාප ප්‍රමාණය මේ කෙල්වින් මේ සාමාන්‍ය කිලෝජූල් 5.7යි. මම මේක පුතේ ජූල් වලින් ලියා ගන්නවා කිලෝජූල් වලින් නැතුව. 5.7 වැඩි කිරීම 10 3යි ජූල්. එතකොට සර් මිශ්‍රණයේ මුළු ස්කන්ධය කොහොමද හොයන්නේ? දැන් අපි දන්නේ නැහැනේ. මේකේ පරිමාව දන්න ඕනේ. ඔයා දන්නවා පුතේ මිශ්‍රණයක ඝනත්වය සමානයි ස්කන්ධය බෙදීම පරිමාව. එතකොට අපිට ඝනත්වයෙන් පරිමාවයි ඝනත්වයෙන් ගුණ කරාම අපිට මිශ්‍රණය මොකක් ගන්න පුළුවන්ද? ස්කන්ධය ගන්න පුළුවන්. අපිට දීලා තියෙනවා මේ මිශ්‍ර කරාම ලැබෙන මිශ්‍රණයේ ඝනත්වය කොච්චර දීලා තියෙන්නේ?
ඝනත්වය දීලා තියෙනවා මෙන්න මේකේ ඝනත්වය දීලා තියෙනවා 1 ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයට. එහෙනම් අපිට මේක පරිමාවෙන් ගුණ කරා නම් ස්කන්ධය ගන්න පුළුවන්. එහෙනම් මෙයාගේ ඝනත්වය 1 ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයට. මේකේ මුළු පරිමාව කොච්චරද? 200යි මුළු පරිමාව. ඒක මේකේ විශිෂ්ට තාපධාරිතාව අපිට දීලා තියෙනවා. කීයේ දීලා තියෙන්නේ? ජූල් වලින්මයි දීලා තියෙන්නේ. ඒකින්ද මම මේ ඒකක ඔක්කොම ජූල් වලින් ආදේශ කරනවා. 4.2 ජූල් ග්‍රෑමයට කෙල්විනයට. අපිට ඕකෙන් පුතේ උෂ්ණත්ව වෙනස ගන්න පුළුවන් වෙයි. ඔක සුළු කරා මේ උෂ්ණත්ව වෙනස. හරි මේ ඒකක කැපිලෙයි මේ ජූල් කෙනෙක්ට ජූල් කෙනෙක් ග්‍රෑමයට ග්‍රෑම් කෙනෙක්. හරි සෙන්ස් මෙයාට මෙයා. එතකොට අපිට කෙල්වින් වලින් උත්තරයක් එයි උෂ්ණත්ව වෙනස. හරි උෂ්ණත්ව වෙනස විදියට ඔයාලට සුළු කරා මේ 6.8ක්. පුතේ කෙල්වින් උෂ්ණත්ව වෙනසකුයි සෙල්සියස් උෂ්ණත්ව වෙනසකුයි දෙකම එකයි. මේ ගාන හදද්දි තර්කය තමයි පුතේ මේ උෂ්ණත්වයේ ඉහළ යාමට බලපෑවේ මොකෙන් ආපු තාපේ? මෙන්න මේ උදාසීනීකරණයෙන් තැල්පියෙන් පිට වෙච්ච තාපය තමයි පුතේ උෂ්ණත්ව වෙනස් වීමට බලපෑවේ. මේ ලැබිච්ච තාප ප්‍රමාණය මිශ්‍රණයේ උෂ්ණත්වය වෙනස් වීමට බලපෑවේ. ලැබෙන තාප ප්‍රමාණය mc θ වලින් ගන්න පුළුවන්. හරි මිශ්‍රණයේ ස්කන්ධය හොයාගත්තේ පුතේ ස්කන්ධය කියන්නේ ස්කන්ධය කියලා කියන්නේ ඝනත්වයේ බෙදීම ඝනත්වය කියන්නේ ස්කන්ධයේ බෙදීම පරිමාවනේ. හරි ඝනත්වයේ පරිමාවෙන් ගුණ කරාම අපිට කවුද ගන්න පුළුවන්? ස්කන්ධය ගන්න පුළුවන්. හරි අපිට ওই විදිහට උෂ්ණත්වය ගණනය කරන්න පුළුවන් උෂ්ණත්ව වෙනස. හරි පුතේ 25 වෙනි ප්‍රශ්නය 25 මේක කියනවා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සම්බන්ධයෙන් සත්‍ය වන්නේ ආම්ලික මාධ්‍යයකදී MnO4- හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සමග ප්‍රතික්‍රියාව. පුතේ ආම්ලික මාධ්‍යයකදී හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් මෙයත් එක්ක ක්‍රියා කරාම මෙයාගේ ඔක්සිකරණාංකය පුතේ ධන 7 තියෙන්නේ. මෙයා කැමති පුතේ ඔක්සි මොනව වෙන්නේ? හරණය වෙන්න. මෙයා කවුරු බවට පත් වෙනවද? Mn ධන 2 බවට ඔක්සි හරණය වෙනවා. එතකොට පුතේ මේ මාධ්‍යයේ ඉන්න හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කවුරු බවට පත් වෙනවද? මෙයා කවුරු බවට පත් වෙනවා? මෙයා ඔක්සිහරණය වෙනවා නම් මෙයා කවුරු බවට පත් වෙන්නේ? ඔක්සිකරණයට ලක් වෙන්න ඕන. හරි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඔක්සිකරණයට ලක් වෙලා O2 බවට පත් වෙනවා. මේ ඉන්න ඔක්සිජන්ගේ ඔක්සිකරණාංකය හරි මේ ඉන්න ඍණ එකේ ඉන්න ඔක්සිජන්ලා බිඳුවක ඉන්න ඔක්සිකරණ තත්ත්වයට ගමන් කරනවා. එතකොට මේ ක්‍රියාවලියේදී ඔක්සිජන් ඔක්සිකරණයක් වෙනවා. මෙයා ඔක්සිහරණයක් බවට පත් වෙනවා. එතකොට මේකදී අහනවා हाइड्रोजन पेरोक्साइड प्रतिक्रियावेदी हाइड्रोजन पेरोक्साइड ऑक्सीकारकයක නෑ हाइड्रोजन पेरोक्साइड ऑक्सीकरणයට ලක් වෙනවා නම් එයා කවුද ऑक्सीहारක ऑक्सीकरणයට ලක් වෙන ප්‍රභේදය ऑक्सीहारකයකින්ද පළවෙනි පිළිතුර වැරදි දෙවෙනි එක නා क्रोमियम 3+ क्षारीय මාධ්‍යයකදී නැත්නම් භාෂ්මික මාධ්‍යයකදී O2 නිදහස් කරයි නෑ පුතේ क्रोमियम 3+ हरे භාෂ්මික මාධ්‍යයකදී हाइड्रोजन पेरोक्साइड තුත් ඉන්න වෙලාවක කවුරු බවට පත් වෙන්නේ ක්‍රෝමේට සහ ජලය බවට තමයි පත් වෙන්නේ. ආවක තුලිත කරගන්න හේතුව පුතේ භාෂ්මික මාධ්‍යයකදී ක්‍රෝමියම් වල ස්ථායි ඔක්සි ඇනයනය තමයි කවුද ක්‍රෝමේට. මෙයාගේ පැහැය පුතේ සාමාන්‍ය කහ පැහැයක් තියෙන ක්‍රෝමේට කහ පැහැයක්. ආම්ලික මාධ්‍යයකදී ස්ථායි එක්කෙනා තමයි මෙයාගේ डाइक्रोमेट आम्लिक माध्यයකදී ස්ථායි डाइक्रोमेट භාෂ්මික මාධ්‍යයකදී ක්‍රෝමේට ක්‍රෝමේට වල පැහැය කහ පැහැයක් එන ක්‍රෝමියම් 3+ වලට භාෂ්මික මාධ්‍යයකදී हाइड्रोजन पेरोक्साइड වගේ ඔක්සිකාරකයක් ඉදදී මෙයා කවුරු බවට පත් වෙන්නේ ක්‍රෝමේට බවට පත් වෙනවා කහ පාටයි. මේකෙදී ඔක්සිජන් බුබුලු පිට වෙන්නේ නැහැ. ක්‍රෝමේට සහ ජලය තමයි ඇති වෙන්නේ. තුලිත කරලා බලන්න. හරි ඊළඟට සිල් ඔක්සයිඩ් हाइड्रोजन पेरोक्साइड प्रतिक्रियाවෙන් කළු පැහැති ඝණයක් ඇති වේ. පුතේ සිල් ඔක්සයිඩ් තුයි हाइड्रोजन पेरोक्साइड තුයි ප්‍රතික්‍රියාවේදී මේ සිල් ඔක්සයිඩ් වල පුතේ සිල් ධන ආයනේ ඉන්නේ. මෙයාගේ ඔක්සිකරණාංකය ධන 1යි. මෙයා කවුරු බවට පත් වෙනවයි? සිල් බවට පත් වෙනවා. මේ हाइड्रोजन එතකොට මේ ධන 1 කෙනා කවුද කියලා තියෙන්නේ? මේ ධන 1 ඉන්න සිල් ආයනය බිඳුවට ගියා. එහෙනම් ඔක්සි හරණයක්. එතකොට මේ हाइड्रोजन पेरोक्साइड එහෙනම් මොන වෙන්න ඕනේ? මම දන්න ඕනේ ලෝකේ කොහේ හරි ඔක්සිකරණයක් වෙද්දි තව කොහේ හරි ඔක්සි හරණයක් වෙන්න ඕනේ. එහෙනම් මෙයා හරණයක් වෙලා නම් එහෙනම් මෙයා කරණයක් වෙලා මොන වායුව පිට වෙන්නේ? O2 පිට වෙනවා. පුතේ මෙතෙන්දී ලැබෙන්නේ කළු පැහැයට හුරු රිදී පැහැති අවක්ෂේපයක්. එහෙනම් මේක කළු පැහැයට හුරු රිදී පැහැති අවක්ෂේපයක් නැත්නම් කළු පැහැති ඝණයක් කිව්වොත් අවුලක් නැහැ. හරි කළු පැහැති ඝණයක් කිව්වත් ඒකේ අවුලක් නැහැ. කළු පැහැයට හුරු රිදී පැහැති අවක්ෂේපයක්. ඔක තුලිත කරගන්න. හරි මම මේ වෙලාව යන හින්දා තුලිත කරන්නේ නැහැ. එතකොට තුන්වෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර. ඒ වුණාට මගේ පන්ති වල එහෙම නැහැ. නිවැරදි පිළිතුර ආවයි කියලා අනිත් ඒවා අයින් කරලා දාන්නේ. අපි නිකන් අනිත් ඒවාත් බලනවා. हाइड्रोजन पेरोक्साइड වල ඔක්සිකරණාංකය මේ
මුහුම්කරණය බැලුවොත් පුතේ මේ වගේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්ට මෙන්න මේ වගේ හැඩයක් තියෙන පොතක පිටු අර පෙරලලා තියෙන හැඩයක් තියෙන්නේ. එතකොට මෙයාගේ අපෙන් අහනවා මෙයාගේ මේ මුහුම්කරණය ගත්තොත් බලන්න පුතේ මෙයාගේ තියෙනවා සිග්මා 1යි 2යි එකසර 2යි. ඒ කියන්නේ ඔක්කොම මුහුම්කරණයට දායක වෙන්න පුළුවන් සිග්මා 2ක් සහ එකසර 2ක්. එකසර 2යි සිග්මා 2යි. එහෙනම් මෙයාගේ මුහුම්කරණය sp3. මුහුම්කරණයේදී පුතේ එකසරත් සිග්මා බන්ධන 4ක් තියෙනවා වගේ තමයි සලකන්නේ. සිග්මා 4ක් තිබ්බා වගේ තමයි. සිග්මා 4ක් තිබ්බනම් sp3 නේ. මුහුම්කරණයේදී එකසරත් සිග්මා විදියට තමයි සලකන්නේ. ඊළඟට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලට සල්ෆියුරික් යෙදුවිට O2 පිට වේ වැරදි පුතේ. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලට මේ සල්ෆියුරික් එකතු කරාට ඔක්සිජන් වායුව පිට වෙන්නේ නැත. ඒක වැරදි. හරි. 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 ඊළඟට 26 මේ වගේ ගාණක් හදන්න පුළුවන් හරි ලේසි. මේ වගේ ගණන් හදන්නේ මෙහෙමයි. මොකද පුතේ අර්ධායු කාලය කියලා කියන්නේ පළමු පෙළ ප්‍රතික්‍රියාවක අර්ධායු කාලය කියලා කියන්නේ අපි හිතමු උන්න අණු 100ක් ඉන්නවා කියලා. අණු 100ක් එයාගෙන් භාගයක් වෙන්න ගත වෙන කාලය. අපි හිතමු මේකේ අණු 100ක් ඉන්නවා නම් ඒකෙන් ප්‍රතික්‍රියා වෙලා 50ක් වෙන්න ගත වෙන කාලයට තමයි අපි කියන්නේ මොකද? අර්ධායු කාලය. එහෙනම් එතකොට අණු 30ක් අණු 60ක් ඉන්න තැනකින් අණු කීයක් බවට පත් වෙන්න ගත වෙන කාලය එහෙනම් 30ක් වෙන්න ගත වෙන කාලය. ඒ කියන්නේ ආරම්භක ප්‍රමාණයෙන් භාගයක් වෙන්න ගත වෙන කාලයට තමයි අපි කියන්නේ මොකද? අර්ධායු කාලය. එතකොට අපෙන් අහනවා ඔන්න එක්තරා ප්‍රතික්‍රියාවක් තියෙනවලු. හරි පළමු පෙළ ප්‍රතික්‍රියාවක අර්ධායු කාලය පැය 2යිලු. අර්ධායු කාලය පැය 2යිලු. මෙයාගේ ප්‍රතික්‍රියක සාන්ද්‍රණය මුල් අගෙන් 100%ක් බවට පත් වෙන්න කොච්චර කාලයක් යනවද අහන. මුල් අගෙන් 110ක්. අපි හිතමු ආරම්භක ප්‍රතික්‍රියක සාන්ද්‍රණය 100යි කියලා. එහෙනම් 110ක් වෙන්න කොච්චර කාලයක් ගත වෙනවද කියලා අහන්නේ. 110 කියන එක කෙනා ඉන්න. පුතේ 100ට ආරම්භක සාන්ද්‍රණය 100යි නම් 50ක් වෙන්න කොච්චර ගමන් කරනවයි? පැය 2යි. එතකොට 25ක් වෙන්න තව පැය 2ක් යනවා. තව පැය 2ක් ගියා නම් 25ක් වෙනවා. තව පැය 2ක් ගියා නම් කොච්චර වෙනවයි? 12.5ක් වෙනවා. තව පැය 2ක් ගියා නම් ඒකේ භාගය වෙන්නේ 6.25. මේ අතරමැදාගියක් නේ පුතේ. මේ අතරමැදාගයක තමයි 100ට 10ක් බවට පත් වෙනවයි කියලා කියන්නේ. එහෙනම් අර්ධායු කාල කීයක් ගිහිල්ලා? පැය 2ක් ගියොත් 150ක් වෙනවා. පැය 4ක් ගියොත් 125ක් වෙනවා. පැය 6ක් ගියොත් 112මාරක් වෙනවා. පැය 8ක් ගියොත් කොච්චර වෙලයි? 106.5ක් වෙලා. මේ අතරතුරේනේ 10 හම්බෙන්නේ. එහෙනම් අපිට කියන්න පුළුවන් මේකට ගත වෙන මුළු කාලය පැය 6ත් පැය 8ත් අතර කාලයක්. අපිට හරියටම කාලය කියන්න බෑ. පැය 6ත් පැය 8ත් අතර කාලය. මොකද්ද මේ වගේ ගාණක් අවම කරන විදිය? පුතේ අර්ධායු කාලය කියලා කියන්නේ ආරම්භක සාන්ද්‍රණයෙන් භාගයක් වෙන්න ගත වෙන කාලය. අපෙන් අහන්නේ ආරම්භක සාන්ද්‍රණයෙන් 110ක් වෙන්න කොච්චර කාලයක් ඇයිද කියන්නේ? අපි එතකොට හිතන්නේ ආරම්භක සාන්ද්‍රණය 100යි කියලා. 100 නම් 50ක් වෙන්න පැය 2යි. 50 ඉඳන් 25ක් වෙන්න පැය 2යි. 25 ඉඳන් 12.5ක් වෙන්න පැය 2යි. අපිට ඕන 100ට 10නේ. 12.5 ඉඳන් 6මාරක් වෙන්නත් තව පැය 2ක් යනවනේ. ඔය අතරතුරේ තමයි පුතේ 10 ඇති වෙලා තියෙන්නේ. අපිට හරියටම කියන්න බෑ 10 කීයද වෙන්නේ කියලා. අපිට උපකල්පනයක් කරන්න පුළුවන්. මේ 100ට 12ක් වෙන්න නම් කොච්චරලා යනවද? පැය 6ක් යනවනේ. ඊට වඩා කාලය වැඩි වෙන්න ඕන. පැය 8කට වඩා අඩු වෙන්න ඕන. ඒ කියන්නේ මේ අතර අගයක් තමයි එන්න ඕන. හරි. මේ අතර අගයක් තමයි වෙන්න ඕන. එතකොට තව පැය 2ක් විතර ගියා නම් එන්නේ කවුද? 100ට 3.0 ඔය 1යි 2යි 5ක් වගේ. හරි.